හරි ළමයි. දැන් අපි ඉන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේයේ දෙවෙනි කොටසේ. ඒ කියන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමය. මම පළවෙනි වීඩියෝ එකේ ඔයගොල්ලන්ට මධ්‍යලක්ෂ ප්‍රමේය ගැන පැහැදිලි කරලා අපි ගණන් හැදුවා. හරි. දැන් මම මේකේ පෙන්නනවා මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. ආයි පොඩ්ඩක් මතක් කරගමු. ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක මධ්‍යලක්ෂ දෙකක්, පාද දෙක මධ්‍යලක්ෂ දෙකක් යා කරලා හැදෙන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවලු. අනිත් එක තමයි කරුණු දෙකක් කිව්වා. මේක 10 නම් මේ කීයද? 5යි. ඉදිරි පාදයෙන් හරියටක් වෙනවා. විලෝමය කියන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේකේ ඉෂ්ට වෙන කොන්දේසි දෙකක් තියෙනවා. ඒ කොන්දේසි දෙක අනිත් පැත්තට කැරකෙනවා කියලා තමයි කියන්නේ. මේක අපි සරලව මතක තියාගමු. මෙතින් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව වඳින රේඛාවෙන් ඉදිරි පාදයේ සමච්ඡේදනය වෙනවලු. හරිම සරල දෙයක් මේ කියන්නේ. මෙතින් ත්‍රිකෝණයක් තියෙනවා එක් පාදයකට. හරිද? මම මේක මාක් කරලාමයි තියෙනවා මේක පැහැදිලි කරන්න. මේ පාදයේ මධ්‍යලක්ෂයේ ඉඳන් අනිත් පාදයට සමාන්තරව රේඛාවක් ඇඳොත් මේක කැපීගෙන යන්නේ. හරිද? මම මේක ඇඳලාමයි තියෙන්නේ. අපි ළඟ එකේ අඳිමු. හරි. මේක කැපීගෙන ගියාට පස්සේ මෙතන කැපෙනවනේ. ඒ කියන්නේ ඊට පස්සේ මේ කැපෙන්නේ හරියටම දෙකට මැද්දෙන්ලු. හරිද? මම මෙතන තව පැහැදිලි කරන්න. මේකේ මධ්‍යලක්ෂයේ තියෙනවා කියන්නේ x කියලා. x වල. ඒ කියන්නේ මේකේ හරියටම 4 cm දෙපැත්තේ මධ්‍යලක්ෂයෙන් මේකට සමාන්තරව අඳිනවා. මම මේක සංකේතවත් විදියට අඳින්නේ. සමාන්තර රේඛා නිර්මාණයක් නෙමෙයි. නිකන් ඇඳලා සංකේතය දානවා. හරිද? මේක ඇඳලා පස්සේ මේක කැපිලා ගියානේ. කැපිලා ගියා තැනකින් මම කියන්නම් මේක y කියලා. එතකොට හිතන්න මේ ලොකු පාදය. මේ ලොකු පාදය සෙන්ටිමීටර් 12යි කියලා. ලොකු එක. එහෙනම් මේක හරි මැද්දෙන් කැපෙනවා. කැපුණාට පස්සේ මේක වෙන්නේ කීයද? මේක සෙන්ටිමීටර් 6යි. මේක සෙන්ටිමීටර් 6යි. දැන් හරිනේ. දැන් තේරුණා මේ බලන්න මම ලියලා තියෙනවා ඒක මේ. විලෝමයේ තියෙන මේ විදියට. AE සමානයි B. හරිද? කොන්දේසි දෙක මොකද්ද? මේකේ මධ්‍යලක්ෂය වෙන්න ඕනේ. සහ මේකට සමාන්තරව අඳින්න ඕනේ. මම ලියලා තියෙන්නේ AE සමානයි B. ඒකේ මධ්‍යලක්ෂය වුණා. BC ට සමාන්තරයි EF. ඒක වුණ ගමන් මේ දෙන්න මොකද වෙන්නේ? දෙකට කැපෙනවා මේ. නම් AF සමානයි CF. අපි මේකට කියනවා මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමය. අපි මෙතෙන්ට යමු. මේකේ දැන් AE මයි ලියලා තියෙන්නේ. මේකේ AX වෙන්න ඕනේ. AX සමානයි BX. හරිද? එහෙනම් මේකේ තියෙනවා BC සමාන්තර වෙන්නේ කාටද? X y ට. මම අකුර වෙනස් කරා. කලින් ලියපු සටහනේ ඒකමයි මෙතන ලියලා තියෙන්නේ. මම අකුර වෙනස් කරා. ඒක පැහැදිලිනේ ඕගලන්ට. හරි. දැන් අපි යමු ගණන් වලට මේකේ තියෙන ළමයි සරල ගණනක් ගත්තා මුලින්ම. හරිද? මේක මම නිකන් ඇඳ ගන්න. මේ තියෙන ABC ත්‍රිකෝණයක් තියෙනවා. D කියලා ලක්ෂයක් තියෙනවා. D කියලා ලක්ෂයේ පිහිටන්නේ AB පාදයේ මත දෙපැත්තම සෙන්ටිමීටර් 4 වෙන්න. හරිද? සෙන්ටිමීටර් 4න් අරගෙන D ලක්ෂයේදී සමාන්තරව අඳිනවනේ. මේ තියෙන සංකේතය දාලා. සමාන්තර වැන්ද ගමන් ඊවලදී මේක කැපෙනවා. ඔන්න විලෝමයට ආවා. කැපුණ ගමන් හරියටම දෙකට කැපෙනවනේ. එතකොට x සමානයි කීයද? x සමානයි 5යි. නේ? අපි දැන් කොහොමද ඒක ලියන්නේ? මේ බලන්න ලියන හැටි මේ. AD සමානයි BD. හා BC සමාන්තරයි D ට. හරිනේ කොන්දේසි දෙක. එහෙනම් මම ලියනවා මෙතන මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන් AE සමානයි C ට. AE සමානයි C ට. හරිද? එම නිසා x සමානයි කීයද? සෙන්ටිමීටර් 5. හරිද? එතකොට දැන් මේක තමයි ගණිතමය සංකේතයෙන් ලිව්වා. හරිද? ඒකම තමයි මේ මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය කියලා කියන්නේ. දෙකෙන් එකක් ලිව්වහම ඇති. දෙකම ලිව්වත් කමක් නැහැ. වැඩි හොඳට. හරිද? දෙකම ලියන්න. එතකොට ඔක කොහොමත් හරිනේ. හරිද? මේක ලිව්වම මේක කොහොමද මතක් වෙනවා. විලෝමය කියන්නේ එතකොට මොකද්ද? මේකේ සමාන්තරව අඳිනකොට සමාන්තරයි කියලා කියනවා එතන. කිව්වට පස්සේ අර පාදයේ දෙකට කැපෙන එක විතරයි. හරිද? එහෙනම් හරිනේ. නුඹලන අනිත් එක. මේ තියෙන ත්‍රිකෝණයක් මං ඇඳා PQR ත්‍රිකෝණය. මේ තියෙනවා y මේක මධ්‍යලක්ෂය. නෑ මේක මේ මධ්‍යලක්ෂයේ තියෙන. මේකට සමාන්තරව මේක ඇඳලා. කැපෙන්නේ ඇඳලානේ y වලදී කැපෙනවා. මේක සමානයි කියලා කියලා නෑ. දැන් අපි ගන්න ඕනේ. මේ දෙක සමානයි සහ මේකට මේක සමාන්තරයි. මධ්‍යලක්ෂය හරහා සමාන්තර වඳින අතර රේඛාවෙන් මේක සමච්ඡේදන වෙනවා. නම් මේක 6 නම් මේකත් කීයද? 6යි. එහෙනම් අපි ලියමුද බලන්න. මෙහෙමයි මුලින්ම ලියන්නේ. px සමානයි
qx හා pr සමාන්තරයි xy ට. නිසා මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන් හරිද මම කෙටියෙන් ලිව්වා මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන් ry සමානයි qy ට. එම නිසා qy සමානයි සෙන්ටිමීටර් 6යි. කියන්නේ a සමානයි සෙන්ටිමීටර් 6යි. කොහොමත් එකයි. ආයක හරිනේ. දැන් බලමු මේකේ මේ b කියලා එකක් අහලා තියෙනවා. හරි. b කියලා එකක් අහලා තියෙන්නේ මේ පැත්තෙන් ගන්න. අපි දන්න මධ්‍යලක්ෂ ප්‍රමේය. මම ආයෙ මතක් කරානේ. මධ්‍යලක්ෂ ප්‍රමේය මේ තියෙන්නේ මම සටහන කටු සටහනකින් ඇඳලා. මධ්‍යලක්ෂ දෙක හරහා ඇඳොත් මේකෙන් භාගයක් වෙනවා මේක. හරි. දැන් මේක මධ්‍යලක්ෂය කියලා ඔප්පු කරලා ඉවරයි. ඒ විලෝමයෙන් මේක දෙකට කැපුණානේ. දෙකට කැපුණා. මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයේදී කියන්නේ මේක භාගයයි කියලා. මේකෙන් මේක භාගයයි කියන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය. හරිද? මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයෙන් කියන්නේ එක දෙයක් විතරයි. මේක දෙකට කැපෙනවා කියලා විතරයි. මේක දෙකට කැපුණ ගමන් අපිට අපව මධ්‍යලක්ෂ ප්‍රමේය ලැබෙනවා. හරිද? එතකොට අපි ආයි දැන් ගාන ලියද්දි ලියන්න ඕනේ මධ්‍යලක්ෂ ප්‍රමේයෙන් තමයි මෙයාගේ භාගෙ වෙන්නේ. තේරුණාද? දැන් මම මෙහෙම ලියනවා මෙතන. px සමානයි qx හා ry සමානයි qy නිසා දැන් තේරෙනවනේ මධ්‍යලක්ෂය කියලා දැන් අරන් ඉවරයි උඩ. ඒක කරලා ඉවරයි. දැන් සාධනය ගණන් වලදී මේවා සෑහෙන වැදගත් වෙනවා. හොඳට මතක තියාගන්න. මේ විශාලත්වය ඔයගලන්ට තේරෙනවනේ. මේකෙන් මධ්‍යලක්ෂ ප්‍රමේයෙන් මධ්‍යලක්ෂ ප්‍රමේයෙන් මට කියන්න පුළුවන් xy සමානයි භාගයයි pr ට. පැහැදිලිනේ? හරි. මේක එකපාර කියන්න පුළුවන් නම් මේ පැත්තට වරහන් දාලා මේක ලියලා මධ්‍යලක්ෂ ප්‍රමේයය. තේරුණාද? මේක හැබැයි ලියලා ඉන්න. දැන් සාධනික ගණන් වලදී මම පෙන්නන්නම්. අපි මේ වීඩියෝ එකේදී ඒව හදනවා. මේක තමයි වැදගත්ම පාඩම 11 වසරේ තියෙන. හරි. එහෙනම් එම නිසා xy සමානයි භාගයක් වුණාම කීයද? සෙන්ටිමීටර් 8යි. හරිද? දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් දැන් මේක දන්න හින්දා ay සමානයි 6යි xy සමානයි කෙලින්ම 8යි ලියන්න පුළුවන් නේද කියලා. හරි. හැබැයි ඒ උත්තර දෙකට ලැබෙන්නේ එක ලකුණ ගන්න. මේවට ලකුණු දෙනවා ළමයි. නේ? එතකොට මෙතනිනුත් එක ලකුණක් අඩු වෙලා ලකුණු දෙකක් අඩු වෙන්න පුළුවන්. ඒකින්ද හේතුත් එක්ක තමයි ජ්‍යාමිතිය ලියන්නේ. හරිනේ? දැන් ජ්‍යාමිතිය සරලයි. අපි දිගටම වීඩියෝස් වලට හිටියේ හින්දා. හරි. අපි යන් එන ඊළඟ ගාන විදියට තෝරගත්තේ ඔයගලන්ගේ අභ්‍යාස පොතේ ගාන. ඒ කියන්නේ 11 3 අභ්‍යාසයේ ගණන් ටිකක් තියෙනවා. මේ පළවෙනි තුනම ඔයගලන්ට ලේසියෙන් හදන්න පුළුවන්. දෙවෙනි එකත් හදන්න පුළුවන්. තුන්වෙනි එකත් කරන්න පුළුවන්. මේ ටිකක් අමාරුයි වගේ තේරෙන හතරවෙනි ගාන. මම ඒ ගානට අවධානය දෙන්න. මේක දැන් අපි හදනවා. රූප සටහන ඇඳගෙන තියෙන්නේ. හරිද? මේ රූප සටහන කියන්නේ රූප සටහනේදී ඇති තොරතුරු ඇසුරෙන් AC සමානයි 10 සෙන්ටිමීටර්. AC. හරිද? AD සමානයි 8 සෙන්ටිමීටර්. නම් DC දිග හොයන්නලු ML 10 cm නම් ABCD ත්‍රිපිසියමේ වර්ගඵලය සොයන්නලු. ABCD මේ තියෙන මුළු වර්ගඵලය ත්‍රිපිසියමක වර්ගඵලයේ සූත්‍රය මතක් කරගන්න. මම දැන් ගාන හදාගෙන යනකොට මතක් වෙයි නිකම් මේක. හරි. මම ලියාගෙන තියෙන්නේ. මේ අවශ්‍ය දත්ත ටික ලියලා තියෙන AC සමානයි 10 cm. මම ඒක දාන්නම් මෙතෙන්ට. හරිද? ඒක දැන් මතක තියාගන්න AC වලට දැන් මේ ඇතුලේ දිගවල් ගොඩක් දාන්න තියෙනවා. AD සමානයි මේක 8 cm. හරිද? ගාන ඉන්න ඕනේ. එතකොට අපි දන්නවා අපි දාපුවා. අපිමනේ මේක ලියන්නේ. Taman දාපු දේ Taman දැනගන්න පුළුවන්. හරිද? අවධානයෙන් දැම්මනම් DC වල දිග හොයන්න. මොකද්ද DC කියන්නේ? මේක. දැන් DC වලට දිගේ එන්න නම් දැන් මේකේ මධ්‍යලක්ෂ ප්‍රමේය තමයි අපි ඉන්නේ. හැබැයි ටිකක් මධ්‍යලක්ෂ ප්‍රමේයෙන් එන්න අමාරුයි. මේ කැලේ තියෙනවා නම් මේක දෙගුණයයි. මේක තියෙනවා නම් මධ්‍යලක්ෂ දෙක වගේ පේනවා. හැබැයි තාම කියලා නැහැ. එහෙම ගන්නත් බෑ ළමයි. මේ කියලා නැහැ. එහෙනම් මොකද්ද වෙන ක්‍රමේ? මෙතන ඍජු කෝණේ තියෙන නිකන් නෙමෙයි. මේ බලන්න මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් නේ. නේ ඍජු කෝණික ත්‍රිකෝණයක් හින්දා අපි දන්න පරණම දේ බලන්න මේක විභාගයට ආවොත් මේ වෛතකරස් සම්බන්ධය. මම මේකට දානවා x කියලා. නේ? මොකද්ද වෛතකරස් සම්බන්ධය? ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය කියන්නේ මේක. මම ටික ලොකුවට අඳින්න. ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා නම් කර්ණයේ වර්ගය සමාන වෙනවා ඉතුරු පාද දෙකේ වර්ගවල එකතු. ඍජු කෝණී ඉදිරියෙන් ඇති පාදයට අපි කියනවා කර්ණය කියලා. එහෙනම් මම හදන්නේ මෙන්න පළවෙනි කොටස. DC වලට x කියලා දාගත්තා. මොකද ළමයි මේකේ කර්ණය වෙන්නේ 10 නේ. 10 වර්ගය සමානයි
8 වර්ගය ධන x වල වර්ගය. හරිද? එතකොට අපේ ළමයි පුරුදු වෙලා තියෙනවා ඉංග්‍රීසි අකුර මුලින් ලියන්න. ඉංග්‍රීසි අකුර නෙමෙයි මේ පයිතගරස් ප්‍රමේය හොයාගත්ත කෙනා කර්ණය සම්බන්ධ කරලා තමයි හොයාගත්තේ. එහෙනම් මුලින්ම ලියන්න ඕනේ කර්ණය. ඉංග්‍රීසි අකුර කොහෙ තිබ්බත් කමන්නේ. අපිට එක්කෙනෙක්වනේ අඩු කරලා දෙන්නේ. එයා හොයන්න දෙන්නේ. අපි නම් මේ වසර ඉඳන් වගේ මේක හදන්නේ. එහෙනම් 10 වර්ගයේ 100යි. 8 වර්ගයේ 64යි ධන x වල වර්ගය. x හොයා ගන්න පුළුවන් කොහෙ තිබ්බත්. මේක මෙහෙට එනවා 100න් ඍණ 64 ළමයි 36 එකපාර ලිව්වට කමක් නැහැ. දැන් දන්නවනේ දැන් විභාගයට ලෑස්ති වෙන ළමයි. එහෙනම් x වර්ගය අයින් කරන්න වර්ගමූලයක් දාන්න ඕනේ 6යි. එහෙනම් x සමානයි 6යි. මේක සෙන්ටිමීටර් කීයද? සෙන්ටිමීටර් 6යි. එහෙනම් අපි පැත්තකින් ලියනවා අපෙන් ඇහුවේ ප්‍රශ්නේ DC නේ. DC සමානයි සෙන්ටිමීටර් 6යි. ඊට පස්සේ තමයි අපේ ප්‍රශ්නේ අහන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන්. ml සමානයි 10යි cm නම්. හරිද? මම මේක පැහැදිලි වෙන්න මෙහෙම දාන්න. යටින් ml 10යි. හරිද? දැන් ඉස්සෙල් එක ඕනනම් අපිට අයින් කරන්න පුළුවන්. ඒක අවශ්‍ය නැහැ. හරිද? ml 10 නම් ABCD ත්‍රිපිසීමේ වර්ගඵලය සොයන්න. ළමයි ත්‍රිපිසීමේ වර්ගඵලයේ සූත්‍රය මොකද්ද? ක්‍රම දෙකකට පාඩම් කරගන්නවා. ඔයාලන්ට පහසු ක්‍රමයේ කියලා දෙන්න. මේ තියෙන සමාන්තර පාද දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ලම්බුසෙන් වැඩි කරන්න ඕනේ. මොකද්ද වෙන්න ඕනේ? අර භාගයයි ඉස්සරහට දාලා ඒක පාඩම් කරන එක එපා. මේක මතක තියාගන්න. සමාන්තර පාද දෙක එකතුව දෙකෙන් බෙදලා ලම්බුසෙන් වැඩි කරන්න. එහෙනම් සමාන්තර පාද එකක් තියෙනවා. මෙයා නැහැ. ඒ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා 8න් වැඩි කරා නම් අන්න වර්ගඵල. හරිද? දැන් අපව රිවයින් කරලා බලන්න. හරි ලේසි සූත්‍රය මතක තියාගන්න. මේක අමාරුයි ගොඩක් ළමයින්ට කටපාඩම් කරන්න. ලේසි මතක තියාගන්න මේ දෙක එකතු කරලා දෙකෙන්. මේකනේ ඕනේ. මේක ඕන නම් දැන් මේ තියෙන්නේ මේ මධ්‍ය ලක්ෂයනේ. මේකේ මධ්‍ය ලක්ෂයෙන් මේක සමාන්තරව යනවා කියලා කියනවා. සමාන්තරව යනකොට හරියටම මෙහා දෙකට කැපෙනවා ළමයි. මෙතෙන්දී. කැපෙනවනේ. මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේයින්ද නෙමෙයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂය හරහා සමාන්තර වඳින ලද රේඛාවෙන් ඉදිරි පාදයේ දෙකට කැපෙනවා. එහෙනම් ඒක කැපිච්ච ගමන්. හරිද? මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් මෙයා. දැන් මේක 6යිනේ. මේක කීයද කියලා නෙවෝනේ. මේ 10 මේ කෑල්ල. මේ ඔක්කොම 10. අපිට ඕනේ මේක. මේකෙන් දෙගුණේ තමයි AB. තේරුණාද? මේ මුළු 10ෙම නෙමෙයි. මේකෙන් දෙගුණේ. එහෙනම් මේ චුට්ට තමයි අපිට ඕනේ. මේ ටික තියෙනවා. ඒ කියන්නේ මුළු එක 10 නම් මේක කීයද කියලා හොයාගත්තොත් අපිට පුළුවන් මේ චූටි කෑල්ල කීයද කියලා ගන්න. හරිද? මම මෙතෙන් අකුරක් දාගන්න. දාගත්තේ නැති අකුරක් P කියලා දාන්න. තේරුණාද? ඒ කියන්නේ MP කියන එක හොයාගත්තොත් තමයි AB හොයන්න පුළුවන්. ඒකෙන් දෙගුණේ. හරිද? එහෙනම් PL කෑල්ල අයින් කරන්න ඕනේ 10යි. නේ? 10 මෙතෙන්ටම එනවා. දැන් PL ගන්න නම් මේක මධ්‍ය ලක්ෂ්‍ය වුණ ගමන් මේක සමාන්තරයි ළමයි. මේ උඩ එකක් සමාන්තරනේ. දැන් බලන්න මධ්‍ය ලක්ෂ්‍ය හරහා මේ පාදයට සමාන්තරව ගිය ගමන් මේ ඉස්සරහා තියෙන එල් අකුරෙනොත් මේක දෙකට කැපෙනවනේ. මම ඒකට ඉරි කෑලි 3ක් ගන්නවා. හරිද? දැන් අපිට හිතුව ගමන් ගන්න බෑ. මුලින්ම මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමයෙන් ගිහිල්ලා මැද කියලා කියන්න ඕනේ. කියලා ඉවර වෙලා තමයි මේක දෙගුණේ කියලා ගන්න බෑ. හරි. දැන් මේක 6 නම් මේක 3යි. දැන් මේක හැම ළමයටම තේරෙනවා ටක් ගාලා මේක 3යි කියලා දන්නවා. හැබැයි ඉතින් ජ්‍යාමිතිය ලියලා පෙන්නන්න. නේ? මේක 3යි කියන එක ඕන ළමයට පේනවා. හැබැයි ගාන්ට ගෙන්න ඕනේ මෙතනින් මෙතෙන්ට එනවා. මෙතනින් මෙතෙන්ට එනවා. ඊට පස්සේ තමයි මෙයා මෙතෙන්ට එන්නේ. තේරුණාද? එහෙනම් පිළිවෙලට ලියන්න ඕනේ. අපි ලියමු බලන්න. දැන් ওই ටික ලියා ගන්න නැති ඉන්න තමයි ජ්‍යාමිතියේ ලකුණු හම්බ වෙන්නේ නැත්තේ ළමයින්ට. නේ? අපි දැන් හිමීට ලියමු. මම ලියනවා CM සමානයි BM ට. ඔක රූපෙ දිහා බලන්න. ML MP කියලා ගන්නත් පුළුවන්. ML සමාන්තරයි BA ට. නිසා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයෙන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයෙන් CP සමානයි AP ට. නැත්නම් PA. හරිද? ඒක එහෙම එනවා. ඊට පස්සේ මේ ත්‍රිකෝණය මේක කැපෙනවා කියලා පෙන්වන්න ඉබේ. දැන් මෙතන දෙකට කැපුණා කියලා මේක 3 වෙන්නේ නැහැ. හරිද? දෙන්නම මධ්‍ය ලක්ෂ්‍ය වෙලා යාවෙන්න ඕන. එහෙනම් අපි මේ ත්‍රිකෝණයෙන් ගන්නවා මේක. මේ බලන්න. ආයි මම ලියනවා. CP සමානයි AP හා CD සමාන්තරයි PL. නිසා ආයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමයෙන් අපිට කියන්න පුළුවන්
DL සමානයි LA නැත්නම් A. හරිද? ඒකයි තියෙන මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන්. මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන්. හරිද? ඒව ඔයගොල්ලෝ හරියට ලියන්න. දැන් මේක පැහැදිලිනේ ගන්න. දැන් ලියනේම ලියා ගන්න පුළුවන්. අපේ ළමයි දන්නවා ලියන්න. රචනා වගේනේ ලියන්නේ කොහොමද? ගණන් වල හරියට අඳුරගත්තට පස්සේ ඉමින් ලියාගෙන යන්න. වෙලාමදි වෙන්නේ නැහැ, බය වෙන්න එපා. හරි. DL සමානයි LA. ඒකින්ද එම නිසා අපිට කියන්න පුළුවන් CP සමානයි AP හා DL සමානයි LA. නිසා දැන් මේ දෙන්න මධ්‍ය ලක්ෂ දෙකනේ. එම නිසා අපිට කියන්න පුළුවන් PL සමානයි භාගයයි CD. PL සමානයි භාගයයි CD මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් විලෝමයෙන් නෙමෙයි. හරිද? දැන් ඒකින්ද මට කියන්න පුළුවන් PL සමානයි කීයද? 3 cm. හරිද? දැන් මේ දිගට ආවෙන් අපි ගාන දන්නවා. දැන් මේ PL නෙමෙයි අහන්නේ. මේකේ වර්ගඵලයක් අහන්නේ. දැන් PL නැතුව මෙතෙන්ට එන්න බෑ. මේක නැතුව මෙතෙන්ට එන්න බෑ. මේ ටික තිබ්බනම් හරිනේ. එහෙනම් 10යි. 10 PL සමානයි 3 හින්දා MP සමාන වෙනවා කීයටද? 7ට. හරිද? 7 වෙච්ච ගමන් මෙයා 14යි. හරිද? දැන් දැක්කනේ මේක 14යි. එහෙනම් සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා 8න් වැඩි කරන්න තියෙන්නේ. අපි යන් කෙලින්ම දැන් AB වල දිග ලියන්න. හරිද? මම ලියනවා මෙහෙම. MP සමානයි 10න් 3ක් ගියාම 7 cm. හරිද? එම නිසා BA නැත්නම් AB සමානයි 14යි 100. හරිද? ඒක අපි සරල විදිහෙන් ලියමු. මධ්‍ය ලක්ෂ ප්‍රමේය නිසා. මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන්. හරිද? දැන් අපි ලියනවා ABCD ත්‍රිපිසියමේ වර්ගඵලය. ABCD ත්‍රිපිසියමේ වර්ගඵලය සමානයි සමාන්තර පාද දෙක එකතු කරමු. 14 ධන 6 බෙදීම 2. සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරනවා ලම්බුසෙන්. ලම්බුස 8යි නේ මේ බලන්න. මේ එන ගානට. මේක 14යි මේක 8යි. මේක ලම්බුසනේ. නේ? ඇලවුස වැඩක් නැහැ. ලම්බුසයි ඕනේ. සමාන්තර පාද දෙකේ ලම්බුස. අපි යමු ගානට. 20 බෙදීම 2 ගුණ කිරීම 8. 10 වැඩි කිරීම 8යි 80යි වර්ග සෙන්ටිමීටර්. හරිනේ. එහෙනම් විදිහට ඒ ගාන ඉවර වෙනවා. හරි ළමයි. දැන් අපි එනවා ඊළඟට ඕගොල්ලන්ගේ අභ්‍යාස පොතේම තියෙන 7 වෙනි ගානට. හරි මම මේ ගාන තෝරගත්තේ මේකේ බලන්න රූපයේ දැක්වෙන තොරතුරු ඇසුරෙන් PQ සමානයි 20යි cm නම් mn වල දිග හොයන්නලු. හරිද? මෙච්චරයි තියෙන්නේ දත්ත. PQ සමානයි 20යි. හරි මම රූපේ ඇඳලා තියෙන්නේ. හරිද? PQ සමානයි 20 දාන්න. හරි. දැන් කවුද හොයන්න තියෙන්නේ? mn නේ. හරි. දැන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් තමයි වැඩේ කරන්න තියෙන්නේ. හරිනේ. දැන් බලමු කොහොමද වෙන්නේ. PQ ගෙන් mn ව ගන්න ඕන. තේරුණාද? මේක මධ්‍ය ලක්ෂයෙන්නේ තියෙන්නේ. හරිද? මේකේ මෙතෙන්ට එන්න නම් මේ පැත්තේ ලොකු පාදේ තියෙන්න ඕනේ. දැන් මේකේ මේ මධ්‍ය ලක්ෂය තමයි තියෙන්නේ. හරිද? මේ මධ්‍ය ලක්ෂයේ මේ mn පාදයේ LR වලින් භාගයක් වෙන්නේ නැහැ. තේරුණාද? මේකට සමාන්තර නැහැනේ මේක. නේ? එහෙනම් මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. අඩුපාඩුවක් නෙමෙයි. එහෙම නිර්මාණයක් කරන්න ඕන නම් මේ ගානේ. මම එකයි මේ ගාන තෝරගත්තේ. මේ ගාන උගලන් තනියෙන් හදන්න අමාරුයි. මේකේ නිර්මාණයක් කරන්න ඕනේ මේකට සමාන්තරව පාදයක්. හරිද? සමාන්තරව පාදේ නිර්මාණය කරපු ගමන් දැන් මෙතනින් බලන්න. මේකේ L තියෙනවානේ. හරිද? මේ දෙක සමානයි. මේ දෙක සමානයි කියලා දීලා තියෙනවනේ. හරිද? මේ දෙක සමාන හින්දා දැන් මේකේ මේ මධ්‍ය ලක්ෂය හරහා මේකට මේ PQ ට සමාන්තරව නේද මේ L රේඛාව යන්නේ. හරිද? මම මේකට අකුරක් දාන්නම්. O කියලා. LO රේඛාව. LO රේඛාව PQ ට සමාන්තරයි. L මධ්‍ය ලක්ෂය වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක මේ මධ්‍ය හරහා යනවා. තේරුණාද? මේ PR වල මධ්‍ය ලක්ෂය හරහා මේක යනවා. දැන් මේ රූප සටහන යනවා ටිකක් අර වෙනස් තමයි. ඒ වුණාට අපි මේක හිතන්න ඕනේ. සංකේතය කියන්නේ මේක දල සටහනක් නේ. මේක සමාන්තර හින්දා මේ O කියන්නේ PR වල මධ්‍ය ලක්ෂය වෙනවා.
හරිද? එතකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් මධ්‍ය ලක්ෂ දෙකක් යා කරන රේඛාව 20න් භාගයයි කීයද මෙතන? 10යි. හරිද? මේ 10 වෙච්ච ගමන් මේක හරිනේ. මේ මධ්‍ය ලක්ෂයනේ. මේකට සමාන්තරයි මේ රේඛාව. නේ? සමාන්තර වෙච්ච ගමන් මේක මැදර වෙනවා. මේක මොකද වෙන්නේ? මේක මධ්‍ය ලක්ෂය වෙනවා. තේරුණාද? ඒක මධ්‍ය ලක්ෂය වුණ ගමන් ආයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් මේ 10න් පහ මොකද වෙන්න ඕනේ මෙතෙන්ට එන. හරිද? දැන් කිසිම தත්ත්වයක් තිබ්බේ නැහැ. ඒක මම මේ ගාන තෝරගත්තේ. ඕක දැක්කාම ළමයිට මේක මොකනවාද කරන්න කියලා හිතා ගන්න බෑ. ඒකයි නිර්මාණයක් තියෙනවා. ඕක අපිට උගන්වන්න තියෙන්නේ විභාගයට බය වෙන්න ඕවා. විභාගයට එහෙම දෙන්නේ නැහැ. නිර්මාණය තියෙනවා නම් ඒක කරන විදියක් කියනවා. හරිද? එහෙනම් අපි යන් මුලින්ම මං කරේ මොකද්ද? මේ නිර්මාණයක් කරානේ. හරිද? කොහොමද කරේ? LO රේඛාව PQ ට සමාන්තර බැඳීම. හරිද? කොහොමද ලියන්නේ? නිර්මාණය කියලා මම ලියනවා LO රේඛාව PQ ට සමාන්තරව නිර්මාණය කිරීම. ඒක නිර්මාණය. හරිද? දැන් සොයන්න තියෙන සාධනයක් නෙමෙයි මම නිර්මාණයක් කරා. දැන් අපි යමු කෙලින්ම ගන්නට. කොහොමද ලියන්න වෙන්නේ මුලින්ම? මේකේ ලියමු. QL සමානයි LR. හා PQ සමාන්තරයි LO නිසා. මොකද වෙන්නේ? PO සමානයි OR. හේතුව මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන්. හරිනේ. ඊට පස්සේ මේ දෙන්න මධ්‍ය ලක්ෂය වුණානේ. මේක දැන් මධ්‍ය ලක්ෂයනේ. ඊට පස්සේ මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරාට පස්සේ මේ හැදෙන LO රේඛාව මේකෙන් භාගයක් වෙනවා. හරි මම ලියනවා අපහු මෙහෙම. QL සමානයි LR හා PO සමානයි OR නිසා. LO සමානයි භාගයයි PQ. මොකද හේතුව? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරිනේ. ඒකින්ද LO වෙනවා LO සමානයි සෙන්ටිමීටර් 10. හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් එනවා ආපහු PN සමානයි NL හා LO සමාන්තරයි MN නිසා. මොකද වෙන්නේ? PM සමානයි MO. මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය. හරිද? ඊට පස්සේ ආපහු මට ලියන්න පුළුවන් PM සමානයි MO හා PN සමානයි NL. හරි මේ ඉන්න ගන්නට මෙති. මේක සමාන්තර හින්දා මේක දෙකට කැපුණා. හරිද? ඊට පස්සේ PN උයි NL උයි සමානයි. PM උයි MO උයි සමානයි. මධ්‍ය ලක්ෂණේ තියෙන මධ්‍ය ලක්ෂයක යා කර ගමන් MN LO ගෙන් භාගය වෙනවා. හරිද? එහෙනම් ඒක තමයි මම ලිව්වේ. PM සමානයි MO ට. හරිද? PN සමානයි NL ට. එම නිසා MN සමානයි භාගයයි LO. හරිද? මොකක්ද හේතුව? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරිද? මම කෙටියෙන් ලිව්වේ. එම නිසා MN සමානයි කීයද? සෙන්ටිමීටර් 5. හරිනේ. MN සමානයි සෙන්ටිමීටර් 5යි. හරිද? මම මේ කෙටියෙන් ලියනවා. ඔයගොල්ලෝ ටිකක් දීර්ඝ කරලා ලියන්න ඕනේ. දැන් ගාන තේරුණානේ. එහෙනම් එච්චර. හරි ළමයි. මම එනවා ඔයගොල්ලන්ගේ ඊට පස්සේ තියෙන 8 වෙනි ගානට. මේකෙත් පොඩි නිර්මාණයක් තියෙනවා. නිර්මාණේ තියෙන තමයි මම මේ ගාන ගත්තේ. හරිද? විභාගයට බය වෙන්න එපා. විභාගයට එහෙම අමාරු ඒවා දෙන්නේ නැහැ. හරිද? මේකේ නිර්මාණය වෙන්නේ මේකේ ත්‍රිකෝණ නැහැනේ. හරිද? මේ බලන්න රූපයේ දැක්වෙන තොරතුරු ඇසුරෙන් PQ දිග AB හා DC දිග ඇසුරෙන් ප්‍රකාශ කරන්න ඕනේ. PQ තියෙන්නේ මැද්දේ, AB තියෙන්නේ යට, DC තියෙන්නේ උඩ. හරිද? දැන් මේකේ ත්‍රිකෝණ නැති හින්දා මේ මම කරනවා මේ AC වයා කරනවා. හරිද?
AC ව්‍යා කරපු ගමන් අපිට ත්‍රිකෝණ දෙකක් හැදෙනවා. හරිද? මේ දෙක මේ මධ්‍ය ලක්ෂය කියලා දීලා තියෙන්නේ. ඒක ටිකක් පේනවා අඩුයි හරියට බලන්න. මේ ඉරි කෑල් දෙකක් ගහලා තියෙන මේක මධ්‍ය ලක්ෂය. හරි මං එනවා මං ඇඳපු රූපෙට. හරිද? මෙන්න මං ඇඳ රූපේ ඇඳලා මෙන්න මේක x කියලා නම් කරා. හරිද? කැමති අකුරක් දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මුලින්ම මම කරන්නේ මං කරපු නිර්මාණය ලියන්න ඕන. හරිද? AC යාකර PQ කැපෙන ස්ථානය x ලෙස නම් කිරීම. හරිද? ත්‍රිකෝණ දෙකක් ගත්තා. දැන් මේ බලන්න ADC ත්‍රිකෝණේ AD පාදයේ මධ්‍ය ලක්ෂයනේ P කියන්නේ. නේ? මධ්‍ය ලක්ෂය හරහා DC පාදයට සමාන්තරව ඇඳලා තියෙනවා PQ. හරිද? PX කියලා කියමු අපි. මේක මේ පාදයේම නෙමෙයි තියෙන්නේ. එතකොට ළමයි මොකද වෙන්නේ? මේ පාදයෙන් මේ AC එක සමච්ඡේදනය වෙනවනේ. මේකෙන් සමාන්තර වඳින්න අදින් ඉදිරි පාදයේ මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. මේකට ඉරි කැල් දෙකක් ගන්නවා මේ. දැක්කද? ඒකම සමච්ඡේදනය වෙච්ච ගමන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් අපිට කියන්න පුළුවන් DC වලින් භාගයයි PX. හරිද? ඊට පස්සේ මේක මධ්‍ය ලක්ෂයනේ. මේ මධ්‍ය ලක්ෂයේ හින්දා මේක මෙහෙම අඳින ඉරෙන් මේක මොකද වෙන්නේ? ඒක සමච්ඡේදනය වෙනවා. හයි. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳන් සමාන්තරව අඳින රේඛාවෙන් ඉදිරි පාදයේ සමච්ඡේදනය වෙනවා. හරිනේ? දැන් කතාව පැහැදිලිනේ. එතකොට මේක සමච්ඡේදනය වෙච්ච ගමන් මේකත් මොකද වෙන්නේ? මේකේ කොටස් දෙකකට කැපෙනවා. එතකොට මේ ත්‍රිකෝණයෙන් මොකද වෙන්නේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේයයයි තියෙනවායි. මධ්‍ය ලක්ෂ දෙකක් යා කරන රේඛාව. එතකොට AB ගෙන් භාගයක් එනවා XQ. එතකොට DC ගෙන් භාගයයි PX. AB ගෙන් භාගයයි XQ. හරිනේ? එතකොට අපිට පුළුවන් නේද මේ දෙන්නගෙන් මේ මධ්‍ය රේඛාව ලියන්න? තේරුණාද? එතකොට භාගයයි තියෙන්නේ. මේ බලන්න. මම ලියනවා මුලින්ම මේකෙන් මේ කැපෙන එක. AC ව කැපුණේ x ගෙන්. අන්න ඒක ලියලා ඉන්න ඕනේ. එතනින් ගාන පටන් ගන්න මෙහෙන් එන්නේ. හරිද? මුලින්ම ලියනවා DP සමානයි PA හා DC සමාන්තරයි PX නිසා. මොකද වෙන්නේ? AX සමානයි XC නැත්නම් CX. මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය. හරිද? මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය. ඊට පස්සේ මේක දෙකට කැපුණ හින්දා මේකෙන් පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් PX තු ගන්න. හරිද? ඒකෙන් හින්දා අපි ලියනවා මෙහෙම. DP සමානයි PA හා AX සමානයි XC නිසා. මොකද වෙන්නේ? PX සමානයි භාගයයි DC. තේරුණානේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන්. හරිද? විලෝමය නෙමෙයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරිද? ප්‍රමේය වෙනයි භාගයක් වුණානේ. හරිද? ඊට පස්සේ මේ XQ කැලල ගන්න නම් මෙතෙන්ට එන්න ඕනේ. AB ගෙන් එක ගන්න. එහෙනම් ඉවත් කරන්න පුළුවන්. මම මෙතෙන්ට එන්නම් මේ බලන්න. මේ විදිහට මම ලියනවා. AX සමානයි XC හා AB සමාන්තරයි XQ නිසා. හරිද? මොකද වෙන්නේ? CQ සමානයි BQ. මොකද හේතුව? මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන්. හරිද? ඊට පස්සේ දැන් මේක මධ්‍ය ලක්ෂ්‍ය වුණානේ. මධ්‍ය ලක්ෂ්‍ය වෙච්ච ගමන් ආපහු අපිට මේ ටික උනේ ABC ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය හින්දා AB වලින් භාගයයි XQ. දැන් පැහැදිලි. දැන් අපි ගණන් ගොඩක් හැදුවා. හරිද? දැන් මෙහෙම එනවා මෙතෙන්ට. මම ලියනවා AX සමානයි CX හා CQ සමානයි BQ නිසා. මොකද වෙන්නේ? XQ නැත්නම් QX සමානයි භාගයක් AB. මොකද වෙන්නේ මේක? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරිද?
ඊට පස්සේ අපිට දැන් මේ දෙකේ px උයි xq උයි එකතු වෙන්නේ pq වෙන්නේ. එහෙනම් අපි මෙහෙම ලියමු මේ pq සමානයි px ධන xq. මම ලියනවා px ට භාගයයි dc ධන භාගයයි ab. xq කියන්නේ භාගයයි b. එතකොට ඒ ගානේ හැමම ඉවර වෙනවා. හරිනේ. මේ දෙකෙන් ලිව්වා. භාගය ඕනනම් එළියට අරන් ලියන්නත් පුළුවන් ඈ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරියමයි. අපි එනවා ඊට පස්සේ ඔයගලන්ගේ මිශ්‍ර අභ්‍යාසයේ තියෙන තුන්වෙනි ගානට. හරිද? මේක දැක්කාම ටික ලොකු ගානක් විදියට පේන්නේ. දැන් මේක විභාග මට්ටමේ ගානක් නේ. මම පාස් පේපර් ගන්න නැතුව මේ ගණන් ගන්නෙ. මේ ගණන් වලින් ඔයගලන්ට දැනුම ලබා ගන්න ඕනේ. ඊට පස්සේ විභාග පේපර් අපි කරමු. මමත් ඒවා කරලා වීඩියෝස් දානවා. හරි. දැන් මේ ගාන බලන්න. රූපයේ දැක්වෙන තොරතුරු ඇසුරෙන් qn සමානයි no බව පෙන්වන්න තියෙනවා. මේ තියෙන්නේ qn සමානයි no බව පෙන්වන්න තියෙනවා. ඊට පස්සේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න තියෙනවා. සමාන්තර ආශ්‍රයයක් පෙන්වන්න තියෙනවා. mo සමානයි 4යි qo බව පෙන්වන්න තියෙනවා. හරිද? මේ වගේ මට්ටමේ ගානක් තමයි අපිට විභාගයට ලැබෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මෙහෙම. ඒ කියන්නේ ගාන ලස්සනට ගලාගෙන යනවා. හරිද? දැන් අපි යමු ගානට. මම රූපය ඇඳලා තියෙන්නේ. මේ රූපය ඇඳලා මේකේ දත්ත ටික ඔක්කොම හරියට ලකුණු කරගන්න ඕනේ. නැත්තම් අපිට ගාන අමාරුයි. ගාන දිහා දෙතුන් පාරක් බලන්න. තේරුණාද? සමාන්තර රේඛා දෙකක් තියෙනවා. හරිද? බලන්න පුතේ. මේ දෙන්න සමානයි. මේ දෙන්නත් මොකද වෙන්නේ? සමානයි. මේ ලක්ෂය මොකද්ද? L. හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද කියලා බලමු. qn සමානයි no බව. qn සමානයි no බව. හරිද? දැන් බලන්න ලස්සනට පැහැදිලිනේ මේක මේ. මේක නම් ඇත්තටම විභාග මට්ටමේ ගාන. ඕලෙවල් වලට නම් දෙන්න පුළුවන් මේ පාර. හරිද? දැන් මේකේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා මේ පාදයට සමාන්තර මේ තියෙන ත්‍රිකෝණේ. මේ ත්‍රිකෝණේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා මේ පාදයට r පාදයට සමාන්තරව එල්ලෙන්න යනවා. නේ? එතකොට මේක මැද්දෙන් කපාගෙන නේද යන්නේ. ඉතින් හරිනේ එතකොට මේ තියෙන qn සමානයි no. පළවෙනි කොටස ඉවරයි. නේ? එහෙනම් අපි ලියමු. මෙන්න පළවෙනි කොටස. නිර්මාණ මුකුත් නැහැ කරන්නේ. හරි. මෙතන අපි ලියමු මොකද්ද? ql සමානයි lr හා or සමාන්තරයි ln නිසා මොකද වෙන්නේ? මේක qn සමානයි no වෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමයේ විලෝමය. හරිද? ඊට පස්සේ දැන් බලමු අහන ප්‍රශ්නේ මේ තියෙන. දැන් මේ පළවෙනි කොටස ඉවරයි. හරිද? බලන්නකො මේ විභාග ප්‍රශ්නයක්. මේ තියෙන POM ත්‍රිකෝණයේ අංග සම කරන්නලු NLM ත්‍රිකෝණයට. POM හොයාගන්න. POM මේ තියෙන. මේක අංග සම කරන්නලු LNLM මෙන්න මේක. හරිද? මෙහෙම ගාන මෙහෙමයි. තමන්ගේ හදන රූපේ කමක් නැහැ. ඒ කියන්නේ මේක පේපර් එකේ තියෙනවනේ පේපර් එකේ. මේ කටු වැඩ. දැන් මම ඔයගලන්ට තේරෙන්න ලියන්නේ. හරි. දැන් මේ පැහැදිලි සමාන්තර රේඛා දෙකක් තියෙනවා. සහ මේ පාදයේ මේ පාදයේ සමානයි. දැක්කද? දැන් මේකේ ගොඩක් විදිහට අංග සම කරන්න පුළුවන්. ක්‍රම ගොඩක් තියෙනවා. මම ලේසිම ක්‍රමයේ ගන්නම්. මේ පාදයේ මේ පාදයේ සමානයි. හරිද? මේ කෝණයට මේ කෝණය සමානයි. තමයි ලේසිම කෝණය ප්‍රතිමුඛ කෝණය. නේ? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් තව මේ තියෙන ඉසෙඩ් අකුර ගන්න පුළුවන්. මේ පැත්තට ගන්න පුළුවන්. මම ළඟ මේක ගන්න ඔයගලන්ට පැහැදිලි වෙන්න. පෑනෙන් අඳි. මේ ළමයි ඉසෙඩ් අකුර නේ. අනිත් පැත්තට ගන්න පුළුවන්. හරිනේ. දැන් අංග සමය හරිනේ. මේ තියෙන පාදයයි කෝණ දෙකයි. පාදයයි කෝණ දෙකයි. හරිනේ අනුරූප පාදයනේ. පෑනෙන් ඇඳපු කෝණයට ඉස්සරහා පාදේනේ තියෙන්නේ. මේ පෑනෙන් ඇඳපු කෝණයට ඉස්සරහා පාදේ. එහෙනම් අපි ලියමු අංග සාම්‍ය හරිනේ. එහෙනම් මම ලියනවා මෙන්න POM ත්‍රිකෝණය හා NLM ත්‍රිකෝණය සලකා කියලා ලිව්වා. දැන් මම ලියන්න පටන් ගන්නවා. PM සමානයි ML. මොකක්ද හේතුව? දත්තය. හරිද? ඊට පස්සේ මම ලියනවා අර ප්‍රතිමුඛ කෝණය PMO සමානයි NML. ප්‍රතිමුඛ කෝණ. ඒක දත්තේ නෙමෙයි. ඊට පස්සේ මෙන්න මේ පෑනෙන් ඇඳපු එක.
හරි පැන්සල යවන්න POM 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 කෝණය සමානයි MNL මොකද්ද ඒකාන්තර කෝණ හරිද ඊට පස්සේ අපි ලියන්න පුළුවන් එම නිසා POM ත්‍රිකෝණයේ අංග සමයි NLM ත්‍රිකෝණය මොකක්ද හේතුව කෝ හරිනේ ඊට පස්සේ දැන් මේක අංග සම කරා තුන්වෙනි කොටස දැන් බලන්න මේ කොච්චර ලේසිද මේ ගන්න PNL ඕක සමාන්තර ආශ්‍රයයක් බව දැන් මම මගේ වීඩියෝස් වල දාලා තියෙනවා චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයයක් බව ඔප්පු කරන්නේ කොහොමද කියලා ඕක ඇති channel එකේ බලන්න මේ වීඩියෝස් අරගෙන මේ තියෙන්නේ මෙන්න PNL O හරි මයා කරනවා සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරන්න ක්‍රම ගොඩක් තිබ්බා ඒකෙන් මම ලේසිම ක්‍රමය ගන්නවා විකර්ණ සමච්ඡේදනය වේනම් චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයයක් වෙනවා නැත්තම් සම්මුඛපාත දෙකක් සමානා සමාන්තර දැන් මේක සමාන්තරයිනේ මේක සමානයි කියලා කිව්වත් හරි NLුයි POයි අනිත් එක තමයි NMුයි MOයි සමානයි කියලා කිව්වත් හරි විකර්ණ සමච්ඡේදනය වෙනවා හරිද මම විකර්ණ සමච්ඡේදනය වීම ගන්නවා ඒක තමයි අපිට වැදගත්ම වෙන්නේ මේ මේක මම ලියනවා NM සමානයි MO මොකක්ද හේතුව මේ ත්‍රිකෝණ දෙක අංග සමයින් ළමයි නේ අංග සමයටදී අපිට අනුරූපං ගන්න පුළුවන් ඒ කියන්නේ මේ විදිහට මේ ත්‍රිකෝණ මේ කෝණ දෙකම පිහිටලා තියෙන MO පාදයේනේ මේ කෝණ දෙක මේකෙත් කෝණ දෙකම පිහිටලා තියෙන MN පාදයේනේ එන අනුරූපයිනේ එහෙනම් මේ දෙන්න සමානයි NM සමානයි MO අනුරූප අංග අනුරූප අංග කියලා දැම්මා ඊට පස්සේ එම නිසා PNLO චතුරස්‍රයේ විකර්ණ සමච්ඡේදනය වේ. එම නිසා PNLO සමාන්තර ආශ්‍රයයි. දැක්කනේ අර වීඩියෝ එක අපිට 11 වසරෙත් ඕනේ නෑ මම ඒක 10 වසර කියලා ගහලා තියෙන්නේ. ඒ වුණාට ඕගොල්ලෝ බලන්න ඕනේ 10 11 දෙකෙන්මනේ අපිට එන්නේ. අපි එමු 4 වෙනි කොටස අන්තිම කොටස. MO සමානයි 4න් 1යි QO බව පෙන්වන්නලු. කො MO මේ තියෙන MO. 4න් 1යි QO. QO කියන්නේ ලොකු එකනේ. දැන් අපි දන්නවා දැනටමත් QN සමානයි NOට. මේ දෙන්න සමානයි. එතකොට මට ලියන්න පුළුවන් NO කියන්නේ QO ගෙන් භාගයයිනේ. NO කියන්නේ QO ගෙන් භාගයයි. මේ දෙන්න සමානයිනේ. මෙන්න මේ දෙන්න. නේ? එතකොට MO කියන්නේ NO ගෙන් භාගයයිනේ. එතකොට මුලින්ම භාගය වෙනවා තවත් භාගයක් වෙනවා. භාගය වෙනවා 4න් 1 ලැබෙනවා. හරිද? දැන් මේ පේනවා මේ 4න් කෑල්ලක් තමයි මේ තියෙන්නේ. මේකයි මේ මෙතනොත් කැපෙනවා මේ. මේ ලොකු එකට සමානයි. ඊට පස්සේ ලොකු එක ආයි දෙකට කැපෙනවා. ඒතර 4න් 1යි. දැන් කොහොමද ඒක ලියන්නේ? හරි සරලයි. මේ බලන්න. විභාග ගානක් මම ලස්සන කොටස් 4ම ඉවර කරානේ. ඔයගලන්ට පුළුවන්. දැන් අපිට දැනුම තියෙනවා මේ ජ්‍යාමිති ගණන් වලට යන්න බය වෙන්න එපා. හරි මේ බලන්න ලියන හැටි. NO සමානයි භාගයයි QO. NO සමානයි භාගයයි QO. බලන්න මේ තියෙන්නේ. NO සමානයි QO ගෙන් භාගය. හරිද? මම ආපහු ලියනවා මෙහෙම. MO සමානයි භාගයයි NO. හරිද? NO කියලා ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ ගැන හිතන්න එපා. දැන් MO මෙතන භාගයයි NO. NO කියන එකට NO කියන්නේ භාගයයි QO නේ. මං NOට දානවා වරහන් ඇතුලේ භාගයයි QO. ඊට පස්සේ මට ලියන්න පුළුවන් භාගයේ වැඩි කිරීම භාගයයි QO. දැන් NO ගියා QO ආවා. එහෙනම් කීයද 4න් 1යි QO. හරිනේ ළමයි. එතකොට දැන් මිශ්‍ර අභ්‍යාස ගානක් හැදුවා. ඔන්න ඔය වගේ ගානක් තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ විභාගෙට. එහෙනම් අපි මධ්‍ය ලක්ෂ රෝමයේ විලෝමයේ පාඩමත් ඉගෙන ගත්තා. තවත් ජ්‍යාමිතිය පාඩම් තියෙනවා හරි සරලව ඉගෙන ගන්න මම උගන්වන්නම්. ඕගලන්ට එහෙනම් විභාගේ පාස් වෙන්න පුළුවන්. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. අපිව subscribe කරන්න. තවත් පාඩමකින් නැවත හමු.